ආයුබෝවන් සුබ උදෑසනක් වාසනාවන්ත දවසක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද පෙබරවාරි මාසයේ 12 වෙනිදා සෙනසුරාදා දවසේ අපි සතියක පත්තර මේන්තු ආරම්භ කරන්න සූදානම් වන්නේ. ජාතික පුවත්පත්වල තොරතුරු බොහොමයක් අද දවසේදී වාර්තා වෙනවා. නඩිත් ඉන්නවා. සුබ උදෑසනක් නඩිත්. සුබ උදෑසනක් සමීර. අපි අද දේශපාලන කරුණාකාරණා ආර්ථික වශයෙන් වැදගත් කරුණු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊයේ කියපු කාරණය උත්සව සමයේ භාණ්ඩ පිළිබඳව හිඟයකින් තොරව ලබා දීමේ කරුණු ඇතුළු තොරතුරු රැසක් අද දවසේ ජාතික පුවත්පත්වල තියෙනවා. නඩිත් අද දවස වගේම හෙට දවස අපිට වැදගත් දවසක් බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි ආදරවන්තයින්ගේ දිනේ හෙට දවසට අරගෙන තියෙනවා අපි. ඒ නිසා 14 වෙනිදා නෙමෙයි මේ පාර වැලන්ටයින් සමරන්නේ 13 වෙනිදා. ඒ නිසා හෙට දවසේදී අපි ආදරවන්තයින්ට මතක් කරනවා කොළඹ එන්න උදේම එන්න කියලා ආරාධනා කරනවා හෙට දවසේදී. රෑ 12 මාර වෙනකම්ම මධ්‍යම රාත්‍රියත් පහු වෙනකම්ම අපි ඉන්න ඕගොල්ලොත් එක්ක ඉතින් හෙට පෝට් සිටියට එන්න කියලා තමයි ආරාධනා කරන්නේ. කොළඹ වෙනස් කරන දවස බවට හෙට පරිවර්තනය කරලා තියෙනවා ආදරවන්තයින්ත් එක්ක. අපි සංගීත කණ්ඩායම් තුනකටත් එන්න කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ටිකක් වෙනස් හෙට දවස ආදරවන්තයන්ගේ දිනේ මීට කලින් සමරලා ඇති ඔබ ආදරවන්තයෙක් ආදරවන්තයක් නම් හැබැයි ITN ප්‍රේමණීය වැලන්ටයින් හෙට දවසේ ටිකක් වෙනස් අත්දැකීමක් ඔබට නුහුරු නුපුරුදු අත්දැකීමක් වෙයි. හැබැයි ඒ අත්දැකීම විඳගන්න ඔබට හැකියාව තියෙනවා. අපි ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. තව හරියටම දවසයි තියෙන්නේ. ඒ දවසත් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න හෙට දවසේ විශේෂම ආදරවන්තයින්ට විශේෂ වැදගත් වැඩසටහන් ගොන්නක් අපි අරගෙන එනවා කියලාත් මතක් කරනවා. පෝට් සිටි ඉඳන් ඒ විදිහට ප්‍රේමණීය වැලන්ටයින් අත්දැකීම ඔබට දෙන අතරදී රූපවාහිනී තිරය ඔස්සේ තවත් විශේෂ අත්දැකීම් ගණනාවක් අපි ඔබට සමීප කරන්න සූදානම් බවත් මතක් කරනවා. වැඩිදුර විස්තර අපි හෙට උදෙන් කියන්නත් ලෑස්ති. ඒ අතර සමීර අපි හැමදාම පොත් ගැන කියනවා. පත්තර ගැන කියන්න කලින් විශේෂම අලුතෙන් ලියවෙන පොත් අලුතෙන් ලියවුණු පොත් ගැන ඔබට කියන්න අපි සූදානම් හැම සෙනසුරාදා ඉරිදා දවසකම. අද දවසෙත් කෘති දෙකක් පිළිබඳව අපි ඔබට කියන්න ලෑස්ති. මේ කුමේෂ් ප්‍රභාෂිනී ගමගේ රචනා කරපු අලුත්ම පොත් දෙකක් දොරට වඩින නිමිතයි 15 වෙනිදා. 15 වෙනිදා දවසේදී අඟහරුවාද දවසේදී දොරට වඩින නිමිතයි ජනවිඥානයේ ලිබරල්වාදී දෘෂ්ටිවාදයේ සහ සංගරා සංනිවේදනයේ එක් කෘතියක් අර වචන ටිකක් සමහරට බර වගේ දැනෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් ඇලුම් කරයි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ ක්ෂේත්‍රයට කැමති පිරිස් ඉන්නවා. විශේෂයෙන්ම මේ ඔස්සේ කියවන්න හදාරන්න බොහෝ පිරිසක් උනන්දුවෙන් බලාගෙන ඉන්න කාල සීමාවක් ජනවිඥානයේ ලිබරල්වාදී දෘෂ්ටිවාදයේ සහ සංගරා සංනිවේදනයේ වගේම කුමේෂ් ප්‍රභාෂිනී ගමගේ රචනා කරපු චන්ද්‍රිකා රූපවාහිනී සංනිවේදනයේ කොහොමද රූපවාහිනී තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ? අතීතයේ ඉඳන්ම මේ චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරලා රූපවාහිනී විකාශය සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව ලොකු උනන්දුවක් ලෝකේ පුරාම ඇති වෙලා තිබා. දැන් ඩිජිටල් සංනිවේදනයටත් යොමු වෙන කාල සීමාවක්. ඒ අතරේදී කුමේෂ් ප්‍රභාෂිනී ගමකේ මේ විදිහට ලියනවා සැටලයිට් ටෙලිවිෂන් කමියුනිකේෂන් නැත්නම් චන්ද්‍රිකා රූපවාහිනී සංනිවේදනය මානව සංනිවේදන ඉතිහාසයේ මානව සංනිවේදන යාන්ත්‍රණයේ ඉතිහාසයෙන් වෙන් කළ නොහැකි අතර මෙය ඒකීය ක්‍රියාවලියක එකිනෙකට වෙනස් දෙපැතිකඩක් සංයුක්ත කරන්නේය. සංනිවේදනය යනු විවිධ පාර්ශ්ව අතර සම්බන්ධතාවක් පොදු භාවයක් ඇති කිරීමේ නිරන්තර ක්‍රියාවලියකි. පුළුල් අර්ථයෙන් සංහතික සංනිවේදන තාක්ෂණය ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා විද්‍යාත්මක දැනුම් භාවිත කිරීමේදී වන අතර එහිදී සංදේශ නිෂ්පාදනය හෝමාරෝ ව්‍යාප්තිකරණය සම්ප්‍රේෂණය ප්‍රතිග්‍රහණය සංරක්ෂණය සඳහා යොදා ගන්න ලබන ශිල්පීය විධික්‍රම උපක්‍රම මෙවලම් පද්ධතිය අදහස් වේ කියලා කුමේෂේ විදිහට ප්‍රභාෂිනී ගමකේ ඒ විදිහට ලියනවා. මේ පොත පිළිබඳව පසු වදනක් චන්ද්‍රිකා රූපවාහිනී සංනිවේදනයේ පිළිබඳව. ඒ වගේම අපි ඔබට මතක් කරනවා ජනවිඥානයේ සහ ලිබරල්වාදී දෘෂ්ටිවාදයේ සහ සංගරා සංනිවේදනයේ වගේම මේ අපි කලින් කියපු චන්ද්‍රිකා රූපවාහිනී සංනිවේදනයේ මේ කෘති ද්විත්වය දොරට වැඩීමේ උත්සවය පැවැත්වෙනවා පෙබරවාරි මාසේ 15 වෙනිදා අඟහරුවාද දවසේ හවස 3ට පැවැත්වෙන්නේ කොළඹ හත නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාකාරීදී පැවැත්වෙනවා. ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාකාරීදී පැවැත්වෙන්නේ. ආරාධිත දේශනයන් පවත්වන්න නියමිතයි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහත්මයා. එතුමන් නියෝජනය කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන මාධ්‍ය සංස්කෘතිය ප්‍රවර්ධනයේහිලා සංගරා සංනිවේදනයේ භූමිකාව පිළිබඳව එතුමන් විශේෂම දේශනය පවත්වන්න නියමිතයි. ඒ අතරදී විශේෂඥ ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි මහත්මයා සංඛ්‍යාංක යුගයේ රූපවාහිනී සංනිවේදනයේ මුහුණුවර පිළිබඳව දේශනය පවත්වනවා. ඒ අතරදී ආචාර්ය ටිවුඩ වීරසිංහයන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් ශ්‍රීපාලි මණ්ඩපේ නියෝජනය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ. එතුමන් නූතන මාධ්‍ය ජනවිඥානයේ හැඩගැස්වීමෙහිලා සමද්ද යන මෙයින් විශේෂිත ආරාධිත දෙසුම් පවත්වන්නටත් නියමිතයි කියලා කුමේෂ් ප්‍රභාෂිනී ගමගේ අපිට කියලා එව්වා. ඉතින්
මේ කෘති දෙක විශේෂයෙන් මේ පිළිබඳව පර්යේෂණ කරන හදාරන බොහෝ පිරිසකට රුකුලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම දැන් 15 වෙනිදා දොරට වඩිනවා. දොරට වැඩියට පස්සේ ඔබට පුළුවන් අරගෙන කියවන්න ජන විඥානයේ ලිබරල්වාදී දෘෂ්ටිවාදයේ සහ සංග්‍රහ sannivedanaye ඒ වගේම චන්ද්‍රිකා රූපවාහිනී sannivedanaye සැටලයිට් ටෙලිවිෂන් කමියුනිකේෂන් කුමේෂ් ප්‍රභාෂිනී ගමගේ රචනා කරන්නේ. අපි ඇයටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ශාස්ත්‍රීය ග්‍රන්ථ මේ දේවල් පරිහරණය කරන පරිශීලනය කරන්න රටේ ජනතාවට පාඨකයාට අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ වගේම මතක් කරනවා මේ ඔබත් කතුවරියක් නම් කතුවරයෙක් නම් අලුත් පොතක් රචනා කරලා තියෙනවා පරණ පොතක් හරි කමක් නැහැ. ඔබ රචනා කරපු පොතක් තියෙනවා අපිට එවන්න. අපි කියන්න ලෑස්ති සෙනසුරාදා සහ ඉරිදා දවස්වල හේතුව බොහෝ පිරිසක් ඉන්නවා කියවන්න. ඒ කියවන අයට උදව්වක් වෙයි මේ විදිහට අපි ඉදිරිපත් කරන පොත්. ඒ බවත් අපි මතක් කරනවා. සමීර ඔව් නජිත් අපි පොත් පිළිබඳව අද දවසේදී තොරතුරු වාර්තා කළා. ඒ විදිහට අපි යනවා දැන් ජාතික පුවත්පත්වල වාර්තා කර තිබෙන තොරතුරු මොනවද කියලා සොයා බලන්න. අපි මුලින්ම දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය උපුටා ගන්නේ දිනමින අද වාර්තා කරන්න ඊයේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සඳහන් කළ කාරණය උත්සව සමයේ හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට සූදානම් කියන සිරස්තලයත් එක්ක ඇමති බැසිල් කියයි නිරංජලා වික්‍රමසිංහ ලියන වාර්තාව අද දවසේදී එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ දීමට ආණ්ඩුව සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුවේ පළමු රැස්වීම හි සභාපති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී ඊයේ රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ පවතින විදේශ විනිමය හිඟයෙන් ජනතාවට වන බලපෑම අවම කිරීම ආණ්ඩුවේ අරමුණ කියලායි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන්නේ. එළඹෙන උත්සව සමයේදී රෙදි පිළිස ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට දීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ආණ්ඩුව කුමන ආකාරයේ බදු සහන දුන්නද එම සහන පාරිභෝගික ජනතාවට නොලැබීමේ තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වුණා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. නජිත් මේ කාරණය අපි දැක්කා විශේෂයෙන්ම මාධ්‍යත් වාර්තා කර තිබුණා කොයිතරම් භාණ්ඩ අඩුවට ලබා දෙන්නට රජය උත්සාහ කළත් ඒවා කූට ව්‍යාපාරිකයන් විසින් ජනතාව අතර පත් කිරීමේදී වැඩි මුදලකට අලෙවි කරන ආකාරය තමයි දැක්කේ. සංගවාගෙන අලෙවි කිරීම සිද්ධ වෙනවා. තැන තැන බඩු නැහැයි කියලා පස්සේ අලෙවි කරනවා. එක කඩේක තියෙනවා තව තැනක නැහැ. මේ ආදී කූට ව්‍යාපාරිකයන් විවිධ විදිහට මේ මුදල් ලබා ගැනීමේ උනන්දුවෙන් භාණ්ඩ මිල වැඩි කරලා තිබෙනවා කියලා තමයි මේ සාකච්ඡාවේදීත් ඔප්පු වුණේ. ඒකට තමයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මේකට අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයකම හරි මිල ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්න කියලා. සමීර ප්‍රධාන භාණ්ඩ වර්ග 4ක් තියෙනවා මේ හිඟයක් තියෙන. දැන් මේ දවස්වල ගොඩක් අය කතා වෙනවා කිරිපිටි ගෑස් ඒ වගේම තිරිඟු පිටි සහ සිමෙන්ති මේ තමයි ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ මේ දවස්වල හිඟයක් ඇති වෙලා තියෙන. ඉතින් මේ පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු කරමින් මේ දේවල් හිඟයකින් තොරව සපයන්න සූදානම් කියලා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළ තියෙනවා. එතුමන් මේ කමිටුවේ ප්‍රධානියා. අද ඩේලි නිවුස් ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට ලියනවා essentials for festive season. මේ තමයි අද දවසේ ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. finance minister gives assurance මේ පිළිබඳව සහතිකයක් ලබා දීලා තියෙනවා මුදල් අමාත්‍යතුමන් හිඟයකින් තොරව සපයන relief for consumers මේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහන ලබා දෙන්න සූදානම්. no shortages මේ හිඟයකින් තොරව අතිරික්තයක් ඇති කරන්න උත්සාහ කරනවා කියන කාරණාව මේ දේවල් ජනතාවට නියම පරිදි ක්‍රමානුකූලව ලබා දෙන්න සූදානම් කියන කාරණාව එතුමන් සඳහන් කළා. තිබ්බා ඊයේ දවසෙත් මම හිතන්නේ අපි ප්‍රවෘත්ති තුලිනුත් සමීර මේ පිළිබඳව විශේෂයෙන් දැනුවත් කළා. එතුමන් මේ කමිටුවේ ප්‍රධානත්වයේ දරනවා. අපි දැක්ක පසුගිය දවසක ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන රැස් වුණා. එහිදී තමයි විශේෂයෙන්ම කමිටුවක් පත් කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දෙන කමිටුවක් පත් කිරීම සිද්ධ කළා. එහි ප්‍රධානත්වය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීම සිද්ධ කළා. යනුවයි ඊයේ දවසේ මේ කමිටුව රැස් වෙලා ඒ පිළිබඳව තීරණ දැනුම් දෙන්න කටයුතු කළේ. දැන් අපි අර කලින් කිව්වා වගේ කිරිපිටි, සිමෙන්ති, වගේම තිරිඟු පිටි සහ මේ ගෑස් හිඟයකින් තොරව සපයන්න අවශ්‍ය කටයුතු සූදානම් කරනවා කියලා මේ අවේලාවේදී සඳහන් කෙරුණා. ඔව් නජිත් එතෙන්දී තව කාරණයක් සඳහන් වුණා. අමාත්‍යවරුත් කීප දෙනෙක් මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියා. දයාසිරි ජයසේකර අමාත්‍යරයා සඳහන් කළා දැන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයටත් භාණ්ඩවල මිල ගණන් වෙනස් වීමක් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව සොයා බැලීමක් කරන්න ඕනේ කියලා ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයාත් මේ කමිටුවේදී සහභාගී වෙලා හිටියා. ඉතින් අමාත්‍යවරු සමීර මේ ගිනි ගණන් වලට සමහර පැතිවල විකුණුවේ ගෑස් හිඟයක් තියෙනකොට ගෑස් ලබා ගන්න බැරි වුණාම ගෑස් සිලින්ඩරේ මිලත් වැඩි කරලා විකුණන උත්සාහ කළා. සිමෙන්ති වල මිලත් එහෙමයි. සිමෙන්ති වලත් ඔය
පාලන මිල නැත්තම් සලකුණු කරලා තියෙන මිලට වඩා තව රුපියල් 500ක් විතර වැඩියෙන් තමයි විකුණන්නේ. ඔව් දැන් අපි දැක්ක හાર્ඩ්වෙයාර් දැන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේත් මේ පිළිබඳව තොරතුරු වාර්තා වුණා. හાર્ඩ්වෙයාර් කරන කට්ටිය තමයි මේ දවස්වල හොඳටම කරන්නේ කියලා වාර්තා කර තිබෙනවා. මොකද සිමෙන්ති මිල මේ ටික්ටක් එහාට යනකොට එහෙම නැත්නම් හાર્ඩ්වෙයාරකින් හાર્ඩ්වෙයාරට මිල ගණන් වෙනස් වෙලා දෙනවා. අදිත් ඔබ සඳහන් කළ කාරණේ හරියටම හරි. මොකද සිමෙන්ති කොට්ටේක මිල එක තැනක තියෙන මිල නෙමෙයි ඊළඟ හાર્ඩ්වෙයාර එකට යදී. ඉතින් මිනිස්සු දැඩි අපහසුතාවයට පත් වෙලා හිටියා මිල සඳහන් කර තිබෙන මිලට දැඩි. මොකද භාණ්ඩ නැති වුණාම මේ භාණ්ඩයේ තියෙන මිල ගණන් බලන්නේ නැහැ. කීයක් හරි දීලා වැඩිපුර දීලා හරි අපි අරගෙන ගිහිල්ලා අපේ අවශ්‍යතාවය ඉටු කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ නිසා ඒකෙදි භාණ්ඩ මිල වැඩි කියලා අපි තර්ක කරන්න යන්නේ නැහැ මුදලාලිත් එක්ක වෙනද වගේ වාද කරන්න යන්නේ නැහැ. මොකද තියෙන භාණ්ඩය අරගෙන අපි ගිහිල්ලා වැඩේ කරගන්න තමයි බලන්නේ. ඉතින් ඒ නිසා ඒකට වැට බඳින්න එහෙම නැත්නම් ඒකට යම් බාධාවක් දාන්න ඕනි කියලා තමයි අමාත්‍යවරුත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් ඊයේ දවසේදී ඉල්ලීමක් කළේ. ඒ නිසා වහාම මේ පිළිබඳව සොයා බලලා අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක හෝ භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් එහෙමයි. එහෙම නැතිනම් අවම වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක හෝ 5ක හෝ මිල ගණන් අනිවාර්යෙන්ම සටහන් විය යුතුයි කියලා තමයි සඳහනක් කරලා තිබුණේ නජීත්. අපි ඊයේ දවසේ මේ පිළිබඳව ප්‍රවෘත්ති විකාශයෙන් මේ විදිහට කිව්වා. ජනාධිපතිතුමා පත් කළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබා දීමේ කමිටුවේ පළමු රැස්වීම මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ කමිටුවේ සභාපති අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය කුමන ආකාරයේ බදු සහන ලබා දුන්නද එම සහන පාරිභෝගික ජනතාවට නොලැබීමේ තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ගැනුණා. ඇතැම් කූට වෙළඳුන් රජයේ සහන යටතේ ලබා ගන්නා භාණ්ඩ අධික මිලකණන් යටතේ අලෙවි කරන බවයි මෙහිදී අනාවරණ වුණේ. ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි පරිදි පාරිභෝගික ජනතාව වෙත ලබා දීමේ යාන්ත්‍රණය තවදුරටත් විනිවිද භාවයට පත් කිරීම පිළිබඳවද කමිටුව අවධානය යොමු කළා. කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්තිවල යම් හිඟයක් පැවතියද සෙසු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණවත් ඔග පවතින බවයි මෙහිදී සඳහන් කෙරුණේ. ඒකම භාණ්ඩය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මිල ගණන් වල විශාල වෙනස්කම් සහිතව අලෙවි කිරීම පිළිබඳව මෙහිදී රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා මුදල් අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී සඳහන් කළේ මිල දර්ශනය ප්‍රදර්ශනය කිරීමේ අනිවාර්ය නීතිය මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි. මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සම්පූර්ණ මිල දර්ශනයේ භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය මිල ගණන් පමණක් හෝ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි. එතමයි ඒ දවසේ පැවැත්වෙච්ච විශේෂ සාකච්ඡාවෙහිදී ගත්ත තීන්දුව තීරණ ওই විදිහට ප්‍රකාශයට පත් කෙරුණේ. ඒ අතර සමීර අපේ රටේ දැන් කාලෙකින් ඉඳන් කියනවා අර විශ්වවිද්‍යාලවල ඉඩකඩ ටිකක් ප්‍රමාණවත් මදි, අලුත් විශ්වවිද්‍යාල ඇති වෙන්න ඕනේ, බිහි වෙන්න ඕනේ. ඊ දවසේ ජාතියට අලුත් විශ්වවිද්‍යාලයක් දායාද කෙරුණා. ඒ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් කාලයේදී මේ පිළිබඳව සජීව ලෙස තොරතුරු කියන්නටත් අපිට හැකි වුණා. අද දවසේ ජාතික පුවත්පතේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඔව් නජිත් 17 වෙනි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විදිහට තමයි ඒ දවසේදී මේ විශ්වවිද්‍යාලයේ විවෘත වන්නේ. වවුනියාව මණ්ඩපයේ ජාතික සරසවියක් වෙයි. දිනමින වාර්තා කරන්නේ ඡායාරූපත් එක්ක අද දවසේදී ජනාධිපතිවරයා සහභාගී වී මේ සරසවිය විවෘත කරන අවස්ථාවට එකතු වී තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපයකුත් එක්ක වාර්තාව මේ විදිහට එනවා. වවුනියාව මණ්ඩපයේ ජාතික සරසවියක් වෙයි. යාපනීය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ වවුනියාව මණ්ඩපය වවුනියාව විශ්වවිද්‍යාලය නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ පෙරවරුවේ සිදු කෙරුණා. ඒ අනුව මෙරට 17 වෙනි රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස වවුනියාව විශ්වවිද්‍යාලයේ ඉතිහාසයට එක්වන අතර යාපනීය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ව්‍යවහාරික විද්‍යාපීඨය, ව්‍යාපාර පීඨය සහ ඉංග්‍රීසි භාෂා ඒකකයේ වවුනියාව මණ්ඩපය ලෙස 1997 වසරේදී ස්ථාපනය කරේ. වවුනියාව මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලෙස සිසු සහ ආචාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක සිට කළ ඉල්ලීම සැලකිල්ලට ගත් ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාර උසස් අධ්‍යාපනයේ නගා සිටීමේ වැඩසටහන යටතේ දේශනශාලා, පීඨ, ගොඩනැගිලි, ක්‍රීඩා පිටිය ඇතුළු නවීන පහසුකම් සහිත සුහුරු විශ්වවිද්‍යාලයක් ලෙස වවුනියාව විශ්වවිද්‍යාලය සංවර්ධනය කරා කියලා තමයි අද දවසේදී ජාතික පුවත්පත්වලට තොරතුරු අරගෙන අවිලා තියෙන. දිනමින පුවත්පත තබන සටහන ඒ ආකාරයට නුවන් කොඩිකාරයි තොරතුරු වාර්තාව අරගෙන අවිලා තියෙන දිනමින පුවත්පතට. අද දවසේ ලංකාදීපය පිළිබඳව මේ විදිහට ලියනවා. ලංකාදීපයත් සඳහන් කරනවා මේ පිළිබඳ තොරතුරු. වවුනියාව මණ්ඩපයේ සරසවියක් කරයි. ජනාධිපතිතුමන්ගේ පැමිණීමත් එක්ක වවුනියාව මණ්ඩපයේ සරසවියක් බවට පත්
පත් වුණා. ඒ අතරදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු ජනපතිගේ පැමිණීමට එරෙහි වවුනියාවේ විරෝධතාවක නිරත වුණා කියලත් අද ලංකාදීපය ওই විදිහට කියනවා. අපි මුලින්ම කියන්න ලෑස්ති ජනාධිපතිතුමන් විශේෂයෙන්ම දැන් මේ විදිහට මෙරට 17 වෙනි විශ්වවිද්‍යාලය තමයි වවුනියා විශ්වවිද්‍යාලය විදිහට ආරම්භ කළේ. මීට කලින් සමීර මේ විශ්වවිද්‍යාලය තිබේ යාපනයේ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ව්‍යවහාරික විද්‍යාව සහ ව්‍යාපාර යන පීඨ වගේම ඉංග්‍රීසි භාෂා ඒකකය තමයි වවුනියාව පිහිටවලා තිබේ. 1997 වසරේ තමයි මේ විදිහට පිහිටවන්නේ. ඒ අතරේදී දැන් වවුනියාව මණ්ඩපයේ ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලෙස එහි සිසුන් ඒ වගේම ආචාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක සිට කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඒ වෙනම විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරුණා. ඒ අතරේදී යාපනයේ විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ වවුනියාව මණ්ඩපය වවුනියාව විශ්වවිද්‍යාලය නමින් වෙනම ජාතික විශ්වවිද්‍යාලයක් බවට ඊයේ දවසේදී පත් වුණා කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ සහ සහජීවන මධ්‍යස්ථානයේද සිසු අයිතියට පත් කෙරුණා කියලා එහිදී සඳහන් වෙන අතරේදී තමයි ওই විදිහට අතුරුදන් වූවන්ගේ ඥාතීහු ජනපතිගේ පැමිණීමට එරෙහි වවුනියාවේ විරෝධතාවක නිරත වුණා කියලා සඳහන් වෙන්නේ. දැන් මේ සහජීවනයේ පිළිබඳව ලොකු පාඩමක් රටට ලෝකයට කියා දෙන්න උත්සාහ කරන වෙලාවක අපි දකින්නේ මේ පිළිබඳව විශේෂයෙන්ම පොලිසිය සමග උණුසුම් තත්ත්වයකට ඇති වුණා කියලා අද දවසේ ලංකාදීපේ වාර්තා කරනවා. ඡායාරූපිකුත් එක්ක ඇතුල් පිටුවකේ පිළිබඳව සඳහන් වෙනවා. අතුරුදන් වූවන්ගේ ඥාතීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වවුනියාවට පැමිණීමට එරෙහිව විරෝධය පළ කරමින් වවුනියාව පම්පමඩුව පිහිටි නව විශ්වවිද්‍යාලය අසල විරෝධතා පාගමනක් සංවිධානය කිරීම හේතුවෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන් සහ පොලිසිය අතර ඊයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා කියලා අද දවසේ ලංකාදීපය ওই විදිහට කියනවා. විශ්වවිද්‍යාලෙත් ආරම්භ කළේ සහජීවනය ඇති කරන්න. හැබැයි සහජීවනය ඇති කරගන්න මේ පිරිස්වල උනන්දුවක් නැද්ද කියන කාරණාවත් හිතෙනවා. ඒ කොහොමුණත් ඊයේ දවසේ ජනාධිපතිතුමා මේ විදිහට මේ උත්සවයේදී අදහස් පළ කළා. අද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට නිල වශයෙන් තවත් විශ්වවිද්‍යාලයක් එක් වෙනවා. එය මම හිතන්නේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්. අද ලෝකයේ දිහා බැලුවම තරුණ තරුණියන්ට විශාල විවිධ ක්ෂේත්‍රයන්හි අවස්ථාවන් තිබෙනවා. ඉතින් අපි මේ තරුණ තරුණියන් විශ්වවිද්‍යාල හරහා ඒ අවස්ථාවන්ට ඔවුන්ට ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙන දැනුමක් අධ්‍යාපනයක් අපිට ඔවුන්ට ලබා දිය යුතුයි. අපි මේ උසස් අධ්‍යාපනය කෙරෙහි විවෘත මනසකින් බලන්නට ඕනේ. දුෂ්කර පළාත්වල ඉන්න දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ අංශවල ඉගෙනුම ලබන්නට නොහැකි අවස්ථාවක් වෙලා තිබෙනවා. මොකද ගුරුවරුන් එයාට නැති නිසා. අපි ඒ හින්දා තමයි දුරස්ථ අධ්‍යාපනය පිළිබඳව පසුගිය කාලය තුල විශේෂ උනන්දුවක් අරගත්තේ. කලාංශයේ ඉගෙන ගත්තත් ඒ දරුවන් විශ්වවිද්‍යාලයට යන අවස්ථාවේදී ඒ විෂයන්ම ඉගෙන ගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ අයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේදී රටට අවශ්‍ය සංවර්ධනයට දායකත්වය වෙන්න පුළුවන්, හොඳ රැකියාවක් ලබන්නට පුළුවන් අධ්‍යාපනයක් ලබන්නට ඒ ශාස්ත්‍රවලට ඔවුන්ගේ දැනුම දියුණු කරගන්නට අවස්ථාවක් අපි ඔවුන්ට ලබා දිය යුතුයි. උසස් පෙළ සමත් සෑම සිසුවෙකුටම ඒ අධ්‍යාපනය ලබා ගන්නට හැකියාවක් ලබා දීමත් අපේ යුතුයකමක්. එතමයි සමීර ජනාධිපතිතුමන්ගේ අදහස්. මේ සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් උත්සව අවස්ථාවක කතාවක් කරන්න ගියාම අර කලින් සැලසුම් කළා මේ හදාගත්ත ස්පීච් එකක් කතාවක් කරන්න. හැබැයි ඊයේ දවසේ ජනාධිපතිතුමන් ඒ ස්ථානයට ගිහිලා එතුමගේ ඔය සිතුම් පැතුම් මේ විදිහට අදහස් විදිහට ගලාගෙන ආවේ. ඔය මේ එතුමගේ කතාව දෙමළ භාෂාවටත් පරිවර්තනය කෙරුණා. සහජීවනය ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. ඒක ක්‍රියාවෙන්ම පෙන්වපු අවස්ථාවක්. විශේෂයෙන්ම වවුනියාව කියන්නේ දමිළ ජනතාව වැඩි වශයෙන් ජීවත් වෙන ප්‍රදේශයක්. හැබැයි ඒ වගේ පැත්තකටත් ගිහිල්ලා අර මේ තමුන්ගේ භාෂාවෙන් විතරක් නෙවෙයි ජනාධිපතිතුමන් කතාව ඉදිරිපත් කළේ. හැම කෙනෙක්ටම අහන්න දකින්න පුළුවන් විදිහට ඒ දේත් සිද්ධ වුණා. ඒ අතරදී තමයි ඔය අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඒ පිරිස් ඔවුන්ටත් දුකක් තියෙනවා, කනගාටුවක් තියෙනවා. හැබැයි ඒ පළ කරන විදිහක් තියෙනවා. සහජීවනින් ජීවත් වෙන්න ඕනේ. සමීර දන්නවා අපේ මාධ්‍ය නාලිකාව ගත්තහමත් මේ අපේ වසන්තම් දමිළ නාලිකාව බොහෝ ප්‍රේක්ෂක පිරිසක් නරඹනවා. සහජීවනය ගැන අමුතුවෙන් අපේ රටට පාඩම් කියලා දෙන්න ඕනේ නැහැ. ඒ අතරෙත් තමයි මේ වගේ දේවලුත් සිද්ධ වෙන්නේ. කෙසේ වෙතත් අපි හැමෝම එකට එකමුතුව ජීවත් වෙන්න ඕනේ. බව පණිවිඩයක් ඊ ජනාධිපතිතුමා විදියට දුන්නා. අපි තවත් ප්‍රවෘත්ති කියන්න ලෑස්ති. ජාතික පුවත්පත් තව බොහෝ තොරතුරු වාර්තා කරනවා. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න.
ඔබ නැවතත් සතියක පත්තරමේන්තුවත් එක්ක අපි අර නැවතත් මතක් කරන්නේ හෙට තමයි හොඳ දවස. හෙට දවසේදී පෝට් සිටියට එන්න අපි ආරාධනා කරන හැම දෙනෙක්ටම තහනමක් නැහැ. ගෙදර ඉඳන් බලන්නත් පුළුවන් ප්‍රෝග්‍රෑම් නැත්නම් වැඩසටහන් ගණනාවක් අපි පෙළගස්සලා තියෙනවා. පුළුවන් නම් අනිවාර්යෙන් පෝට් සිටියට එන්න තහනමක් නැහැ. සමීර. ඔව් හෙට නඩිත් තෑගි ගොඩක් තියෙනවා දිනා ගන්න හෙට දවසේදී. ගුවන් ටිකට් පත් දිනා ගන්න පුළුවන්, රන් මාල රත්තරන් ගොඩක් දිනා ගන්න පුළුවන් දවසක් බවට හෙට දවස පත් වෙලා තියෙනවා. ඒ නිසා ආදරවන්තයින්ට විශේෂයි හෙට දවසේ එන්න. මොකද 14 වෙනකන් ඉන්න ඕනේ නැහැ. කොහෙවත් යන්න ඕනේ නැහැ. හෙට ගිහිල්ලා වේලසරින්ම 13 වෙනිදා ඇවිල්ලා Tamanට අවශ්‍ය තෑගි භෝග සියල්ල දිනා ගන්න. උදෑසනම අපි වාහන පෙළපාලිය, රථ පෙළපාලිය කොළඹ අපි කිව්වේ කොළඹ හෙට වෙනස් කරනවා කියලා. අන්න ඒකයි නිසා හෙට දවසේ උදේ ඉඳලම අපි ආදරවන්තයව අරගෙන විහාර මහදේවී උද්‍යානයේ ඉඳලා පෝට් සිටියට යනවා. ඉතින් මෙතන ඉඳලා උදේ 9 ඉඳලා වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඉතින් එන්න බලන්න මේ වින්දනීය අත්දැකීම, ප්‍රේමනීය අත්දැකීම විඳින්න අපි ඔබට ආරාධනා කරනවා හෙට දවසට අපිත් එක්ක එකතු වෙන්න කියලා. 14 සඳ දවසක් ගොඩක් අය වැඩ. ඒ හින්දා හෙට නිවාඩු හෙට දවසේදී එන්න කියලා ආරාධනා කරනවා. අද ජාතික පුවත්පත් බලමු. අපි ජනාධිපතිතුමන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති කිහිපයක් ඔබට කිව්වා. යතරදී අද දවසේ දිනමින කියන කාරණාවක් අපි ඔබට කියන්න හදන්නේ. ඔව් දිනමින වාර්තා කරන්න අදිත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන කාරණේ පිළිබඳව අගමැතිවරයා සඳහන් කරනවා සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගැටලු විසඳීමට පියවර ගන්න කියලා තමයි අග්‍රාමාත්‍යවරයා කියන්නේ. අගමැති ලේකම් ඇතුළු නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දීලා තියෙනවා මේ ආකාරයට. සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලයේ දැනට පවතින ගැටලු විසඳීමට කටයුතු කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට පෙරේදා උපදෙස් ලබා දුන්නා. අරලියගහ මන්දිරයේදී පැවති සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දීලා තියෙනවා. මෙතනදී මෙන්න මේ කාරණය සඳහන් කරනවා. නාගදීප රජමහා විහාරස්ථානයේ පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රයේ ප්‍රදානය කිරීමේ උත්සවය ලැබෙන මාර්තු මාසයේ පැවැත්වීමටද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මේ සාකච්ඡාවේදී තීරණය වුණා කියලා තමයි සඳහන් කරන්නේ. ඔන්න නාගදීප රජමහා විහාරස්ථානයේ පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය ලබා දීමේ උත්සවයක් පවත්වන්න කියලා තමයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ. මේ කාරණය දිනමින පුවත්පතයි අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඒ අතරදී දිවංගත මංගල සමරවීරයන් වෙනුවෙන් ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ ශෝකය පළ කළා. ශෝක යෝජනාව පිළිබඳව ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ වැඩියෙන් කතාබහට ලක් වුණා. අද ඩේලි නිවුස් පුවත්පතේ ගැන කියනවා අගමැතිතුමන් පළ කළ අදහස්. ඩේලි නිවුස් මේ විදිහට ලියනවා. මංගල සමරවීර worked with a unique political vision. මංගල සමරවීර worked with a unique political vision. මේ විශේෂයෙන්ම අන්‍යයන්ගෙන් වෙනස් වෙච්ච දේශපාලන මතයක් දැරුව දේශපාලන දැක්මක් තිබෙන නායකයෙක් විදිහට මංගල සමරවීරයන් හඳුන්වන්න පුළුවන් කියලා අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරන කාරණාව ඩේලි නිවුස් ඔය විදිහට ලියනවා. ඒ අතරදී ලංකාදීපේ කියනවා මංගලට නාමල්ගෙන් කෘතවේදීත්වයේ පළවේ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ අමාත්‍යතුමන් සඳහන් කරන කාරණාව තමා දේශපාලනයට ගෙන එන්නයි පියාට මුලින්ම යෝජනා කළේ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. මුලින්ම නාමල් රාජපක්ෂ අමාත්‍යතුමන්ට දේශපාලනයට එන්න කියලා ආරාධනා කළේ තමුන්ගේ පියාට ඒ බව සඳහන් කළේ මංගල සමරවීර හිටපු අමාත්‍යතුමන් කියලා කෘතවේදීව සිහිපත් කළා කියලා අද දවසේ ජාතික පුවත්පත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. සමීර. ඔව් නදිත් අපි ඊළඟට අවධානය යොමු කරන්න ලංකාදීප පුවත්පතේ පොතකට අපි යන්න සූදානම්. අද ලංකාදීපේ ප්‍රධාන පිටුවේ සඳහන් කරන කාරණාවක් ඔය අතරේ අපි දැන් පාර්ලිමේන්තුව පිළිබඳව වැඩියෙන් කතා කළා. ඊ දවසේ පාර්ලිමේන්තුවේ ඒ ශෝක යෝජනාව ඉදිරිපත් වුණා. ඒ අතරේදී පාර්ලිමේන්තුවේ දැන් කොරෝනා වසංගතය ටිකක් දරුණු විදිහට ව්‍යාප්ත වෙනවා කියලා අද ලංකාදීපේ කියනවා. පාර්ලිමේන්තු සේවක තව 38කට කොවිඩ් ආසාදනය වෙලා කියලා අද ලංකාදීපේ කියනත් ඔක්කොම 70ක්. ඒ අතරේදී මහජන පෙත්සම් කාරක සභා සභාපති ජගත් පුෂ්පකුමාර කියලත් අද ලංකාදීපේ ඔය විදිහට කියනවා පාර්ලිමේන්තු සේවක තව 38කට කොවිඩ්ලු. පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම සේවය කරන අපේ නිලධාරී මහත්මීන් අතරින් 38 දෙනෙක්ට කොරෝනා ආසාදනය වෙලා කියලා අද ලංකාදීපේ ඔය විදිහට සඳහන් කරන්නේ. පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් 38 දෙනෙකු ඊයේ සොයාගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අනුව පාර්ලිමේන්තුවෙන් හමු වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගිහින් තියෙනවා. කොවිඩ් ආසාදිත පිරිසේ පොලිස් නිලධාරීහු දෙදෙනෙක් පාර්ලිමේන්තුවේ අංශ ගණනාවක සේවක සේවිකාවෝ වෙනවා. පාර්ලිමේන්තු සේවක සේවිකාවෝ 120 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ඊයේ යොමු කරනු ලැබුව අතර එහිදී ආසාදිත සේවක සේවිකාවන් 38 දෙනෙක් හමු වී ඇති බව තොරතුරු වාර්තා වෙනවා. මේ අතර මේ දක්වා කොවිඩ් ආසාදිතව සොයාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 49ක් ඒක 50 වුණා පහුගිය දවසක. ආසාදිතයන් ප්‍රමාණය 50 වෙලා තියෙනවා කියලා අද ලංකාදීපේ කියනවා. ඒ අතරදී මහජන පෙත්සම් කාරක සභා සභාපති ජගත් පුෂ්පකුමාර මහත්මයා කියලා සඳහන් වෙනවා.
අපි දැක්ක ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවේ වාරාවසන් කළ ජනවාරි මාසේ පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඒ අතරදී කාරක සභා ගණනාවක තනතුරු අහෝසි වෙලා දැන් අලුත් තනතුරු පත් කරලා තියෙනවා. නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහත්මයා නිතරගෙන් පත් වුණා කියලා තියෙනවා. මේ කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරුන් ලෙස අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයසිරි ජයසේකර, නිමල් ලංසා ජානක වකුඹුර, එස්.වී. ආලේන්ද්‍රන්, ඒ වගේම තේනුක විදානගම ජීවන් තොණ්ඩමන් යන මහතුරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්තියාස් බාකිර් මාකර්, දිලිප් වෙදාරච්චි, මනුෂ නානායක්කාර, කේ කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, ඥානම් සිව ඥානම් ශ්‍රීතරන් කියන මේ මන්ත්‍රීවරුනුත් ඉන්නවා කියලා අද ලංකාදීපය කියන තවත් ගොඩක් අය ඉන්නවා මේ කමිටුවේ. දැන් ඉදිරියේදී මහජන පෙත්සම් පිළිබඳව කාරක සභාව රැස් වෙන නිමිතයි මහජන පෙත්සම් පිළිබඳව ඒ සලකා බැලීම් සිද්ධ කරා. ඔව් නදිත්, ඒ වගේම කොරෝනා තත්ත්වය පිළිබඳව අද ජාතික පුවත්පත් කිහිපයකම තොරතුරු වාර්තා කර තිබෙනවා. කොරෝනා රෝගීන් වැඩිවීම සුළුවෙන් තකන්න බෑ කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියන කතාව වාර්තා කර තිබෙනවා මේ විදිහට. දින දින වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීම සුළුවෙන් තැකිය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වන මේ මහතා කියා සිටියේ කොවිඩ් වලින් ආරක්ෂා වීම සඳහා හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය පුරුදු දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් බූස්ටර් මාත්‍රාව කඩිනමින් ගැනීමද අත්‍යවශ්‍ය බවයි. මේ පිළිබඳ ජනතාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතුයයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරේ තමයි මේ කතාවත් එන්නේ දිවයින පුවත්පතට තවත් දරුණු කොවිඩ් ප්‍රභේදයකට දොර ඇරලා කියලා සටහනකුත් එක්ක දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ සඳහන් මේ විදිහට අද දවසේදී වෛද්‍ය නවින්ද සොයිසා මහත්මයා සඳහන් කරන කාරණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් මර්ධනයට ලබා දී තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා ඔමික්‍රෝන් විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදයට වඩා ප්‍රබල තවත් වෛරස් ප්‍රභේද මෙරටින් මතුවීමේ දැඩි අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා දිවයින පුවත්පතට සඳහන් කරා කියලා තමයි කියන්නේ. ඉතින් මේ කාරණයක් අද දවසේදී වාර්තා කර තිබෙනවා. මේ කොහොම වුණත් නජිත් බූස්ටර් මාත්‍රාව ලබාගත් අයට ඒ තරම්ම රෝග ලක්ෂණ මතුවීමක් නැහැ කියලා තමයි තොරතුරු වාර්තා. ඒ නිසා තමයි මේ කියන්නේ බූස්ටර් මාත්‍රාව තුන්වෙනි මාත්‍රාව ඉක්මනින්ම ලබා ගන්න. ඔබ පළමු මාත්‍රාව, දෙවන මාත්‍රාව තරම් තියෙනවා, තුන්වෙනි මාත්‍රාව ගන්න නැතුව ඉන්න එපා. ඒකත් ලබා ගන්න. මොකද රට විවෘත කරලා තියෙනවා. රට යන්න ඕනේ, රටේ සංවර්ධන කටයුතු සිදු වෙන්න ඕනේ, රටේ ආර්ථිකය ගොඩනගන්න ඕනේ. මේ කරුණවලදී රට වහගෙන තව සැරයක් තියන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ රටේ ජනතාව හැටියට ඔබටත් වගකීමක් තියෙනවා මේ කරුණු ඉටු කරන්න. මොකද හැමතිස්සෙම රට වහගෙන ඊට පස්සේ රට වැහුව ගාම රට අරින්න කියනවා, ආයිමත් වහන්න කියනවා, ඊට පස්සේ ආර්ථිකය කඩා වැටුණා කියනවා, ඊට පස්සේ බඩු මිල වැඩි වුණා කියනවා. මේ සියලු ප්‍රශ්න වලට විසඳුම ඔබ අතේ තියෙන. ඔබේ වගකීමත් ඉටු කරන්න කියලා තමයි මේ ඉල්ලීම් කරන්නේ දිගින් දිගටම සෞඛ්‍ය අංශ වලින්. ඒ නිසා ඒ සෞඛ්‍ය අංශ කියන කරුණු කාරණාත් එක්ක හිටියොතින් ඔබේ සුපුරුදු ජීවන ක්‍රමයන් වලට යන්න පුළුවන්කම තියෙනවා නජි. ඒ අතරේ සමීර අපි දැක්කා සෞඛ්‍ය වර්ජනය වැඩ වර්ජනය තාමත් ක්‍රියාත්මක වෙනවා. ඉල්ලීම් ගණනාවක් තියෙනවා. මේ ඉල්ලීම් ඉටු කරන්න පුළුවන්ද බැරිද කියලා කියන එක ප්‍රශ්නයක්. ඒක වුණත් අපි දැක්කා අර මදුරු මර්ධන නිලධාරීන් ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණා. ඉල්ලීම් ලබා දෙනවා කියලා අමාත්‍යාංශයේ පැත්තෙන් තොරතුරක් ආවා. හැබැයි ඇමතිතුමා කියනවා ඩෙන්ගු මර්ධන 847කට අධ්‍යාපන සුදුසුකම් නැහැ. සේවය ස්ථිර කරන්න බැහැ කියලා කෙහෙලි රඹුකැල්ල අමාත්‍යතුමන් සඳහන් කරනවා. රංජන් කස්තුරිය අද ලංකාදීපයට ලියනවා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දැනට කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන ඩෙන්ගු මර්ධන සහායකයන් පිරිසකට සේවය ස්ථිර කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නැතයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහත්මයා කියලා තියෙනවා. ඒ අතරදී මේ සේවකයන් 2017 වසරේදී කොන්ත්‍රාත් පදනම මත බදවාගෙන නැති බවද ඔවුන් අතරින් 847 දෙනෙකුට අධ්‍යාපන සුදුසුකම් නොමැති නිසා සේවය ස්ථිර කිරීම ගැටලු සහගත බවද අමාත්‍යවරයා කිව්වා කියලා අද ලංකාදීපේ ওই විදියට කියනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවය ස්ථිර කරන්න අවම මූලික අධ්‍යාපන සුදුසුකම් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ සුදුසුකම් ඔබ දන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා කාර්යාල කාර්ය සහායකයෙක්වත් බඳව ගන්න බෑ මේ අධ්‍යාපන සුදුසුකම් නැත්තම්. ඉතින් මේ පිරිස කොහොමද බඳවගන්නේ? අධ්‍යාපන සුදුසුකම් සපුරලා නැහැ. හැබැයි එයාගේ ඉල්ලීම් එයා ස්ථිර කරන්න කියලා ඉල්ලීම් ලබා දෙනවද නැද්ද කියන කාරණා පිළිබඳව තවදුරටත් හිතන්න ඕන කියන දේ තමයි අමාත්‍යතුමන් සඳහන් කරන්නේ. ඒ කොහොමුණත් ඔවුන් කරපු ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නැත්තම් ඔවුන් ඒ අපි දැක්ක විරෝධතාවක් පළ කරනවා. ඒ විරෝධතාව නම් නැවතිලා තියෙන්නේ. ඒ අතරදී ඔය සෞඛ්‍ය වර්ජනේ තාමත් ක්‍රියාත්මකයි.
සමීර ඔව් අද දිවයිනත් වාර්තා කර තිබෙනවා මේ කාරණය පිළිබඳව නජිත් මේ විදියට සඳහන් කරන්නේ අපිව වර්ජනයකට තල්ලු කළා කියලා තමයි කියන්නේ සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීතිය හමුවට යනවා කියලා කියනවා මේ කතාව අද දිවයින වාර්තා කර තිබෙනවා මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතරට අරගෙන එනවා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය වළක්වා ගැනීමට හැකියාව තිබියදී එසේ නොකර සිය සම්මේලනය වර්ජනයටම තල්ලු කර දැමුවේ සෞඛ්‍ය ලේකම්වරයා බවත් ඒ නිසා ඌට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කළ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා දිවයින පුවත්පතට සඳහන් කළා කියලා තමයි කියන්නේ මාස 3මාර්ක කාලයක සිට සියලු ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කළත් කිසිදු සාකච්ඡාවක් හෝ ඇහුම්කන් දීමක් සිදු කිරීමට ඒ මහතා ක්‍රියා නොකළ බවත් ඒ නිසා සෞඛ්‍ය වෘත්තීයවේදීන් 65000ක් මේ වන විට අඛණ්ඩ වර්ජනයක් දක්වා තල්ලු වී ඇති බවත් හෙතෙම කියා සිටියේ කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඊට එහා පැත්තෙන් ඔබට පේනවා ඇති වාර්තා කරනවා උසාවි වාරණ ඇතත් සෞඛ්‍ය වර්ජනයේ දිගටම යනවා. වාරණ නියෝගය අපිට ලැබුණේ නැහැ. සමන් රත්නප්‍රිය මහතා කියන කතාවකුත් වාර්තා කර තිබෙනවා. නැතිත් අපි දැක්කා මේ සියල්ල මේ විදිහට සිදුවෙන අතරවාරයේදී තමයි රෝගීන් රෝහල් වල දැඩි පීඩාවට පත්ව සිටින්නේ. Tamanගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න ඕන. හැබැයි මේ අසාධාරණ විදිහට මේ අයිතිවාසිකම් ඉල්ලනවා නම් මේ පිළිබඳව ගැටලු තියෙනවා රෝගීන් දැඩි අපහසුතාව අපි දැක්කා අවුරුදු 70ට ඉහළ රෝගීන් ඇවිල්ලා දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නවා රෝහල් වල උන්ට බෙහෙත් ටික ගන්න විදියක් නැහැ මාස 3කට සැරයක් එන ක්ලිනික් කාඩ් එක අරගෙන ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ආවට පස්සේ කවුරුත් බෙහෙත් දෙන්න කෙනෙක් නැහැ පාර වරද්දලා කියනවා දැක්ක අපි අඬ කියනවා මේ අම්මලා බොහෝ දෙනෙක් මේ කාරණේ පිළිබඳව යන්න ඕන තැන වරද්දලා පෙන්නනවා මේ වගේ දැඩි විදියට මේ කූර විදියට මේ විදියට අයිතිවාසිකම් ඉල්ල ගන්න යනවා නම් ඒක වැරදි කියන කාරණේ අපි දැක්කා තවත් මේ වෘත්තීය සමිති මේ විදිහට ඉල්ලද්දී අනික් වෘත්තීය සමිති කියනවා අපේ ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාර ලැබිලා තියෙනවා ඒ නිසා අපි තව ටිකක් ඉවසනවා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මේ කොවිඩ් වසංගතයත් එක්ක යන්න පුළුවන් තැනක් තියෙනවා එතනින් අපි නවතිමු මේ ආදී කාරණාත් එනවා ඉතින් ඒ නිසා මේ පිළිබඳව හිතන්න යමක් තියෙනවා දැන් මේ වර්ජනය කරන රවි කුමුදේශ් මහත්තයලා එතකොට සමන් රත්නප්‍රිය මහත්තයලා මේ වර්ජනයට සම්බන්ධ වෙලා ඉන්නේ 65000ක් ගැන විතරයි හිතන්නේ ඒ අය ඔය ලක්ෂ ගාණක් වෙන අසරණ රෝගීන් ගැන හිතන්නේ අපි දැක්කා ඊයේ දවසේ අපි ඔබට පෙන්නුවා මේ වර්ජනය හින්දා සාමාන්‍ය ජනතාව කොච්චර පීඩාවට පත් වෙලා ඉන්නවද කියලා සමහර පිරිස් වලට බේත් හේත් ගන්න රුපියල් 1500ක්වත් හොයාගන්න නැහැ. වොයිස් කට් වලින් මේ දේවල් බොරු නෙවෙයි. සමහර වෙලාවට මේ අය කියන්න පුළුවන් මේ කියලා ගෙන්නගත්ත රෝගීන් කියලා. හැබැයි මේ අය ගාව තියෙනවා ඒ වෛද්‍ය වාර්තා මේ දේවල් ඕන කෙනෙක්ට ඒ වෙලාවේ පරීක්ෂා කරන්න පුළුවන් අසරණ රෝගීන් මේ සල්ලි හොයාගන්න නැහැ මේ අයට බේත් ගන්න. රජයෙන් ලබා දෙන රෝහල් වලින් ලබා දෙන නොමිලේ ලබා දෙන බේත් හේත් ටික විතරයි. ඒ හින්දාම තමයි ඔසුසල් හරහා මේ බේත් නොමිලේ ලබා දෙන්න කියලා රජයෙන් නියෝගයක් ලබා දීලා තියෙන්නේ. හැබැයි ඒකත් ටිකක් අපහසු කාරණාවක් කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ කොහොම වුණත් අවසානයේ මේ ජනතාවට රටේ ඉන්න පිරිස් වලට අදාළ පිරිස් වලට එරෙහිව හෙන ඉල්ලනවා ඇරෙන්න වෙන මොනවා කරන්න. අපි විරාමයක් ලබා ගමු. ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් අපි හිටියේ අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයට පසකින් වාර්තා කරන තවත් සිරස්තලයක් ඊ දවසේ මේ පිළිබඳව වැඩි-වැඩියෙන් කතා බහ කළා. පානදුර කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝල අබ්බා STF වෙඩි පහරින් මරුට කියලා අද ලංකාදීපයේ මේ විදිහට ලියනවා. ඊයේ දවසේ අපි දැක්කා මේ විශේෂම කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා අබ්බා STF වෙඩි පහරින් මරුමුවට පත් වෙනවා. දිනමින පුවත්පතත් අද ඒ ගැන වාර්තා කරනවා. ඔව් නජිත් මධ්‍යාවාරම්කාර අබ්බා STF වෙඩි පහරින් මරුට සිරස්තලයේ විදිහට වාර්තා කර තිබෙන්නේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මද්‍රව්‍ය ජාලය මෙහෙවන පානදුර සලිඳු නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන තෙල්ගේ ඩිලාන් සමීර පීරිස් නොහොත් අබ්බා නැමැති අපරාධකරු පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සිදු වෙඩිහුමාරුවකින් ජීවිතක්ෂයට පත් වුණා කියලා තමයි අද දවසේදී සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. අද හැම පුවත්පතකම මේ පිළිබඳව මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා වුණා නජිත්. ඒ අතර අද ලංකාදීපයේ කියන කතා දෙකක් අපි ඔබට කියනවා. මේ විදිහට මාලදිවින් කුඩු ජාවාරම්කරු දෙවි අතිතෙක් හිරේ කියලා මාලදිවිනේ කුඩු ජාවාරම් කරපු ඒ ජාවාරම්කරු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා තියෙනවා. ඒ අතරේ ඩුබායිහි සිටින කුඩු ජාවාරමකුගේ හබරදුව හෝටලේ තහනම් කරා කියලත් අද ලංකාදීපයේ ඔය පිළිබඳව තොරතුරු කියනවා. කුඩු සම්බන්ධයෙන් මත්කුඩු සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට විමර්ශන වැඩි කළා ඒ කටයුතු සිද්ධ කරනවා. ඒ අතරේ අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය මේ තවත් ජාවාරමක් සිද්ධ කරපු එකක් ගැන තමයි කියන්නේ. හොර ගනුදෙනු ගැන පරීක්ෂණ නිමවන තෙක් සතොස සභාපති ඉවතට කියලා
මේ පිළිබඳව පරීක්ෂණ කරන එතුමන්ට චෝදනා එල්ල වෙලා තියෙනවා. මුදිතා දයානන්ද ලියන්නේ හඬපටයකින් කියවෙන කෝටි 3.5ක අයථා ගනුදෙනුවක් ඇතුළු මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවන තෙක් සතොස්ස සභාපති වෙනුර ගුණවර්ධන මහතාගේ සහ ඒ පිළිබඳව සඳහන් වන නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් දුන් බව වෙනදා අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තයා ලංකාදීපයට ප්‍රකාශ කළ තියෙනවා. එතුමා කියන හැමතිස්සෙම එතුමගේ අත් පිරිසිදුයි. හේතුව එතුමට ආයි අමුතුවෙන් මේ හොරකම් කළා මුදල් හොයන්න ඕනේ නැහැ. එතුමා රටේ බොහෝ පිරිසකට අධ්‍යාපනය ලබා දීලා මේ විශේෂයෙන්ම හොඳ තැනකට ආපු කෙනෙක්. ඉතින් ඒ හින්දා එතුමට මේ විදිහට අයථා ගනුදෙනු සිද්ධ කරන්න උවමනාවක් නැහැ. හැබැයි එතුමගේ අත්වල මේ අනවශ්‍ය දේවල් තවරන්න උත්සාහ කරන ඇතැම් පිරිස එයාට එරෙහිව දඩුවම් ලබා දෙන්න නැත්නම් ක්‍රියාමාර්ග ගන්න පසුබට වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තිබ්බා. අද ලංකාදීපේ කියනවා මේ සතොස්ස සභාපති ඉවත් කරලා තියෙනවා මේ පරීක්ෂණ අවසන් වෙන තෙක්. නලිත අපි ඊළඟට දෙවෙනි පුවත්පතේ තවතොරතුරකට යන්න සූදානම් වෙනවා. විදුලිය පිළිබඳව දිගින් දිගටම කතා කළා. විදුලි අර්බුදය පිළිබඳව මාස 3ක් විදුලිය කපන්න ලංකා විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලයි. වේදි පහන් 80%ක් නිමා දමන්න. පැය 4ක් ජෙනරේටර් වලින් AC දුවන්න මහජන උපයෝගිතා කොමිසම කියයි. දෙවයිනයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ශිරාන් රණසිංහ ලියන වාර්තාව විදුලි අරපිරිමැස්මෙන් භාවිතා නොකළොත් ඉදිරි මාස 3ේදී විදුලිය කපාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරනවා. ඉදිරි මාස 3ක කාලයේදී විදුලි කපාදුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලා ඇතැයිද විදුලි අරපිරිමැස්මෙන් පාවිච්චි නොකළහොත් විදුලි කපාදුවකට යාමට සිදුවන බව දේ මහතා සඳහන් කරනවා. පවතින තත්ත්වය නිසා යලිත් දැනුම් දෙන තුරු සවස් 6 සිට රාත්‍රී 10 වනතුරු විදුලි පරිභෝජනය අවම මට්ටමින් පවත්වාගෙන යාමට විදුලි පාරිභෝගිකයන් කටයුතු කළ යුතු ඇතැයිද ඒ මහතා සඳහන් කර තිබෙනවා කියලා තමයි කියන්නේ. විදුලි යොදුන් රෙදි සෝදන යන්ත්‍ර වායු සමීකරණ භාවිතයෙන් ඉවත් වී සිටින ලෙසද ඒ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. නජිත් ඒ පිළිබඳව අද දිවයින වාර්තා කරනවා. මාස 3ක් විදුලිය කපන්න ලංකා විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලයි කියන සිරස්තලයත් එක්ක තමයි මේ කරුණු අද දවසේදී පුවත්පතට අරගෙන අවිල්ලා තියෙන්නේ. මේ අතරේ පළාත් පාලන ඡන්දයක් ගැන අද දවසේ ඉඟි කිහිපයක් පළ වෙලා තියෙනවා. අද දවසේ විතරක් නෙවෙයි ඊයේ දවසෙත් මේ පිළිබඳව කතා බහට ලක් වුණා. පළාත් පාලන ඡන්දයකට දැන් ඉඟි ඇවිල්ලා තියෙන්නේ. අද ලංකාදීපේ කියනවා 2021 ඡන්ද හිමි නාම ලේඛනය ගම්පහට മന്ത്രി දුරයක් අඩු වී යාපනයේට එකක් වැඩි වෙයි කියලා දැන් මේ ඉන්න ජන ගණත්වය අනුව 2021 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට මේවර හිමි වන්නේ පාර්ලිමේන්තු മന്ത്രി දුර 18ක්, යාපනයේට മന്ത്രി දුර 7ක්, කොළඹට മന്ത്രി දුර 19ක්, කළුතරට 10ක්, මහනුවරට 12ක්, මාතලේට 5ක්, නූරේලට 8ක්, ගාල්ලට 9ක්, මාතරට 7ක් මේ විදිහට മന്ത്രി දුර ලැබිලා තිනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ മന്ത്രി දුර සංඛ්‍යාව 225ක් වන අතර ඡන්දෙන් 196ක් හා ජාතික ලැයිස්තුවෙන් 29ක් ලෙස മന്ത്രിවරු පත් වෙලා තිනවා. මේ මහමැතිවරණයක් තිබොත් තමයි ඒ විදිහට විශේෂයෙන්ම ගම්පහට മന്ത്രി දුරයක් අඩු වෙලා යාපනයට മന്ത്രി දුරයක් වැඩි වෙන්නේ. අතරේ පළාත් පාලන ඡන්දේ මිශ්‍ර ක්‍රමයක් යටතේ පවත්වන්න විශේෂ කාරක සභාවේ අවධානය යොමු වුණා කියලා සුජිත් හේවාචුලගේ අංජුල මහික වීරරත්න ලියනවා. කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමයෙන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමු වෙලා තියෙන මේ කාරක සභාව ඊ දවසේ රැස් වුණා. එහිදී ඔවුන් සඳහන් කරපු කාරණා යනු නියෝජිතයන් 60%ක් කේවල ක්‍රමය යටතේ 40%ක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තෝරා ගැනීම පිළිබඳව සාකච්ඡා වුණා කියලා අද දවසේ ලංකාදීපය විදිහට කියනවා. ඔව් මැතිවරණයක් පිළිබඳව කතා බහ කරන අස්සේ මේ සමගි ජන බලවේගයේ කතාවක් අද දිනමින පුවත්පතට අරගෙන අවිල්ලා තියෙනවා. පාලිත රංග බණ්ඩාර මහතා කියන කතාවක්. සමගි ජන බලවේගයේ 7 දෙනෙක් හැර ඉතිරි සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට නාවොත් මහලේකම් කමින් ඉවත් වෙනවා කියලා තමයි රංග බණ්ඩාර මහත්මයා කියන්නේ. ඉදිරි කාලයේදී සමගි ජන බලවේගය තුල 7 දෙනෙක් පමණක් ඉතිරි වී ඉතුරු සියලු දෙනා එක්සත් ජාතික පක්ෂය හා එක්වන බවත්, එසේ නොවුනොත් තමා පක්ෂ මහලේකම් ධූරයෙන් ඉවත් වන බවත් එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කරන කාරණය අද දවසේදී වාර්තා කර තිබෙනවා. සියලුම දෙනා කියන්නේ සමගි ජන බලවේගයේ 7 දෙනා ඉන්නේ. අනිත් ඔක්කොමලා එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයේ දරන එක්සත් ජාතික පක්ෂයට එනවා කියලා කියනවා. ඒ අතර වාරයේදී ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙනුත් පුංචි කතාවක් එනවා. සමගි ජන බලවේගයේ එක්ක හවුලක් නැහැයි කියලා ලාල්කාන්ත මහතා සඳහන් කරනවා. ඒ දිවෙන පුවත්පතත් තොරතුරු වාර්තා කර තිබුණා. නදිත් අද දවසේදී වත්මන් රජයේ වැඩ ලක්ෂ්‍ය සිදු කරනවා කියලා ලෑස්ති වන්නේ ඡන්දය පැවැත්වීමට යයි අනුමාන කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා රාජාංගණයේදී කියන කතාව. එහිදී තමයි කියන්නේ සමගි ජන බලවේගයත් එක්ක අපේ කිසිදු හවුලක් ඉස්සරහට නැහැ කියලා කතාවකුත් එහිදී සඳහන් කර තිබෙනවා. ඒ අතරේ අපි පුවත්පත් වලින් තෝරගෙන අවසාන ප්‍රවෘත්ති දෙකට යනවා. ක්‍රීඩා පුවතකුත් කියන සූදානම්. අපි ඒ අතරේදී දැන් අපේ රටට ඇවිල්ලා තියෙන දෙන්නෙක් ගැන කියනවා ලංකාදීපේ ඉන්දිය සුපිරි නළු
අනිල් කපූර් බෙන්තොටදී කියලා අද ඡායාරූපයකුත් එක්කම වාර්තා කරනවා ලංකාදීප පුවත්පතේ. මේ බලන්න ඉන්දිය සුපිරි නළු අනිල් කපූර් නිවාඩුවක් ගත කිරීම සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔහු තවත් පිරිසක් සමග බෙන්තොට ජෙෆ්රි බාබා වතුයායේ අරලිය ගසක් ඉදිරිපිට දී ලබාගත් ඡායාරූපයක් මේක ට්විටර් ගිණුමේ පළ වෙලා තිබ්බේ. ඒ අතරදී අද ලංකාදීපේ කියන ඉන්දිය සුපිරි නළු අනිල් කපූර් ආදිත්‍ය රෝයි කපූර් මෙරටට ඇවිත් ඉන්දිය සුපිරි නළු අනිල් කපූර් නිවාඩුවක් ගත කිරීමට සහ නළු ආදිත්‍ය රෝයි කපූර් රෝගත කිරීම කටයුත්තක් සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. සුපිරි නළු අනිල් කපූර් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සංචාරය කරමින් ලබාගත් ඡායාරූප ඔහුගේ ට්විටර් ගිණුමේ පළ වෙලා තියෙනවා. මේ වන විට 65 වෙනි විහි පසුන් අනිල් කපූර් බෙන්තොට වෙරළ තීරෙහි මෙන්ම නවාතැන් ගෙන සිටින හෝටලෙහි ව්‍යායාම් කරන අයුරු වගේම බිලියඩ් ක්‍රීඩාවේ නිරත වන ආකාරයේ ඡායාරූප වගින් පළ කරලා තියෙනවා. ඒ වගේම ආදිත්‍ය රෝයි කපූර් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ටෙලිකතා මාලාවක් වූ The Night Manager හි හින්දි අනුවර්තනයේ රූගත කිරීම සඳහායි කියලා අද ලංකාදීපේ කියනවා. අපි තෝරාගත්තේ ක්‍රීඩා ප්‍රවෘත්ති ඊයේ දවසේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම පැවති 2020 තරගය පිළිබඳව පළමු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරනවා. මේ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලාංකික පන්දු අවන්නන්සේ යුතුයකම අකුරටම ඉටු කළ නමුත් ප්‍රතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති පළමු 2020 අන්තර්ජාතික තරගයේදී ඕස්ට්‍රේලියානු ඩක්වර්ත් ලුයිස් න්‍යාය අනුව ලකුණු 20ක පහසු ජයක් ලබා ගත්තා කියලා තමයි වාර්තා කරන්නේ. අපි ප්‍රාර්ථනා කරමු ඉතිරි තරග 4 ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරන්න වාසනාව ලැබෙන්න කියලා. අපි බලමු කාටුන්. දිනවෙන පුවත්පතේ අපි කාටුනේ බලමු කියලා වැඩක් නෑ. කාටුනේ අංජන ඉන්ද්‍රජිත් අඳින කාටුනේ බලන්න මේ අපි දැක්ක පහුගිය දවස්වල පුංචි දරුවෙක් අසනීප වුණා. ඒ ගැන ලියලා තියෙන්නේ දරුවෙක් අසනීප වුණාම ස්පිරිතාලයකට නොගෙන හින් යාඥා කර කර බලා ඉඳලානේ සනීප වෙයි කියලා අන්තිමට දරුවා මැරිලා කියලා කියනකොට මේ සාමාන්‍ය මිනිස්සෙක් කියනවා අපිත් 48 ඉඳලම ඕකනේ කළේ කියලා කියනකොට මේ දේශපාලකතුමා අහනවා ඇයි උඹලත් යාඥා කර කර බලා හිටියේ ලෙඩ සනීප වෙයි කියලාද කියලා අහනකොට මේ මහත්තයා කියනවා නෑ සෑර්ලා කවදා හරි රට හදයි කියලා. අපි යනවා නම් බලන් ඉඳලා තියෙනවා. ඔව් නජිත් දිවෙන පුවත්පතේ කාටුන් එකටත් අපි යනවා බෙම්පියා කාටුන් එකට. බෙම්පියා මෙන්න මේ වගේ කතාවක් කියන්නේ චාලි අයියේ ඩලස් මහත්තයා කියනවා සෑම නිවසකම එක විදුලි පහනක් හෝ නිවා දමා වගකීම් ඉටු කරන්න කියලා. එකක් නෙමෙයි බෙම්පියෝ ඔක්කොම නිවනවා. ලයිට් බිල වැඩි වුණ දාට කියලා කියනවා. මේ දින වෙන පුවත්පතේ අංජනගේ කාටුනේ බලන්න ඒකෙත් කියන්නේ විදුලි බිල ගැනම තමයි. විදුලි බිල වැඩි කරන්න මණ්ඩලයේ සූදානම් වෙනවලු බං කියලා කියනවා. ඒතර අනිත් එක්කෙනා කියනවා ඔව් විදුලි සැර විතරයි අපිට තවම වැඩුණේ නැත්තේ. අපි යනවා ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එකට. මෙන්න මේ වගේ කතාවක් කියන්නේ දෙන්නෙක් කතා කරනවා දේශපාලකතුමෙකුත් ඉන්නවා. දුමින්දට කතාවක් ලැබුණේ නැත්තේ ඒ පොහොට්ටු රැස්වීමක් නිසාලු. එතකොට දුමින්දලාට කතා කරන්න වෙනම රැස්වීම් තියෙනවද කියලා සාමාන්‍ය වැසියා ප්‍රශ්න කරනවා. මේ චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ දිවෙන පුවත්පතට අඳින්නේ. බලන්න දෙන්නෙක් කතාවක්. සජිත් දිගටම තියාගන්න ඕනේ. ඔහුත් රනිල් වගේ ඡන්ද පරදන මැෂිමක් කියලා ජොන්ස්ටන් කියනවා. කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා ශක්තිවන්තයෝ තරගයට එනවට බය දුර්වලයෝ බං. එහෙම කතාවකුත් තියෙනවා. අපි යනවා ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එකට නදින් මේ කතාව බලන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන කතාවක්. ණය ගැන සෑම මාසකම මැති සභයට වාර්තාවක් දෙන්න කියලා රනිල් කියන්නේ. එයා එජාපය ගැන වාර්තා ඉල්ලලා නැද්ද කියලා ප්‍රශ්න අහනවා. තව කාටුන් තියෙනවා. අපි කාටුන් අවසන් කරන්න තෝරගන්නවා. අද දවසේ දිවෙන පුවත්පතට අනුරාධ ලියන කවිය ඕකයි තක්වේ කවිය. වැඩිහිටියන් ගිහිල්ලා මිත්‍යාවට දරුවෙක් තිබෙනවා දිවි මග නිමාකොට සිහිවී ගිය අයුරු මුට්ටිය දැමීමට පවිත්‍රාගේ කඳුළු ඉපදුනි ඇහේ යට. වැඩිහිටියන් ගිහිල්ලා මිත්‍යාවට දරුවෙක් තිබෙනවා දිවි මග නිමාකොට සිහිවී ගිය අයුරු මුට්ටිය දැමීමට පවිත්‍රාගේ කඳුළු ඉපදුනි ඇහේ යට කියලා ඔය විදිහට ලියනවා. පරණ කතාවක් මතක් කරලා ඔය ඒ කාලේ මුට්ටි හැම දැම්ම. ඒ කොහොමුණත් මිත්‍යාවට ගිහිල්ලා ඔබේ ජීවිතේ විනාශ කරගන්න එපා. ඒ වගේම මතක තියාගන්න හෙට බොහොම වැදගත් විශේෂ දවසක් ITN ප්‍රේමනීය වැලන්ටයින් හෙට දවසේ උදා වෙනවා. අපි ඔබට නැවත නැවතත් ආරාධනා කරනවා හෙට එන්න පෝට් සිටියට ITN වැලන්ටයින් ප්‍රේමනීය වැලන්ටයින් සමරන අපිත් එක්ක එකතු වෙන්න. තෑගි දිනා ගන්න අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ වගේම වින්දනීය වැඩසටහන් ගණනාවක් තියෙනවා. සංගීත කණ්ඩායම් 3ක්
වාදනය කරන්න නියමිතයි ඔබ වෙනුවෙන් මියුරු ගීත. ඒ ගීත රස විඳින්නත් අපි ඔබට ආරාධනා කරනවා. ඔව් අපි සමුගන්න සූදානම් වන්නේ හෙට ඔබ එයි කියන විශ්වාසයත් එක්ක අපි සමුග යනවා. ඔබට සුවදායි හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.